නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මේ ගෞතම බුදු සසුනේ උතුම් ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ වන අපගේ ආනන්ද මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනි, අද දවසේ ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා මේ ධර්ම දේශනාවට දායකත්වයන් එකතු කරන්නේ සෞදි රියාද්හි සේවයේ නියුතු 50 වෙනි උපන්දිනයේ යෙදුන පින්වත් W.R. ප්‍රභාශාන්ති මහත්මිය සහ ලංකාවේ වෙසෙන අශිංකා ජනනී දියණිය සුපුන් චතුරංග බෑනා, වයස අවුරුදු 3ක් වයස ඇති විහංස චූටි පුතණුවන් සහ G.A. සමන් බන්දුල පෙරේරා යන මේ පින්වතුන්ලාගේ දායකත්වයෙන් අද දවසේ ඔබට මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න ලැබෙනවා. අපගේ ආනන්ද මහරහත් මුනිදුන් ගැන. පින්වතුනි, ආනන්ද මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ ගෞතම බුදු සසුනේ භික්ෂු සංඝයා අතර ඉතා සුවිශේෂී භික්ෂුවක්. ආනන්ද මහරහතන් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ වදාළ උතුම් තේරගාථා අපි කොටසක් මීට පෙර දිනේ ඉගෙන ගත්තා. එහිදීත් අපි ආනන්ද මහරහතන් වහන්සේ ගැන, ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන යම් කාරණා පැහැදිලි කරගත්තා. මේ ආනන්ද මහරහතන් වහන්සේ කියන මහා පින්වන්ත චරිතේ පිම්පිරීම ආරම්භ කරපු හැටි, ඊළඟට මේ පිම්පිරීම ආරම්භ කරලා පින පූර්ණේ කරගෙන නිවනින් සැනසෙච්ච හැටි අද දහම් කතාවෙන් ඔබට අහන්න ලැබෙනවා. ඒක සිද්ධ වුණේ මීට කල්ප ලක්ෂයකට ඈත පදුමුත්තර බුද්ධ ශාසනයේ. පදුමුත්තර බුද්ධ ශාසනයේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ සුමන කියලා රාජපුත්‍රයෙක් විදිහට, රාජකීය කුමාරයෙක් විදිහට උපන්නා. දවසක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ බැහැ දකින්ට මේ සුමන රජකුමාරයා යනවා. ඒ ගියපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගැන කරුණ කාරණා විමසන්ට භාග්‍යතුන් වහන්සේගේ උපස්ථායක භික්ෂුව වැඩ ඉන්නවා. ඒ භික්ෂුවගේ නමත් සුමන. රජකුමාරයාගේ නමත් සුමන. බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක භික්ෂුවගේ නමත් සුමන. මේ සුමන කියන භික්ෂුන් වහන්සේ ළඟට ගිහිල්ලා රජකුමාරයා කිව්වා, ස්වාමීනි, මට පදුමුත්තර බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ඕන. එතකොට භික්ෂුව කියනවා, රාජකුමාරය, ඔබ මෙහිම ඉන්න. මං ශාස්ත්‍රුන් වහන්සේට පණිවිඩය දන්නන්න. එහෙම කියලා මේ රජකුමාරයා බලාගෙන ඉද්දීම අර සුමන භික්ෂුව පොළොවේ ගිලුණා. එර්දිමත් ඒ භික්ෂුව පොළොවේ කිමිදුණා. පොළොවේ කිමිදිලා දැන් මේ රජකුමාරයාට ඇස් අදහා ගන්න බෑ. ඔහු විස්මයට පත් වෙලා බලාගෙන ඉද්දී සුළු මොහොතකින් ආයෙමත් මේ සුමන භික්ෂුව පොළොවෙන් මතුවුණා. මතුවෙලා රජකුමාරයාට පණිවිඩය දැන්නුවා. ඉතින් මේකත් එක්ක රජකුමාරයාගේ හිතේ ඒ භික්ෂුව ගැන විශේෂ ප්‍රසාදයක්, විශේෂ ඇල්මක් හටගත්තා. පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ බණපද අහලා අවසානයේ සුමන රාජකුමාරයා අහනවා, ස්වාමීනි, මම මෙතෙන්ට පැමිණෙන මොහොතේ මගෙත් සමග කතා බහ කරපු ඔබ වහන්සේට පණිවිඩය අරගෙන ගියපු ඒ භික්ෂුව කවුද?
එතකොට භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙනවා රජකුමාරය ඒ තමයි තථාගතයන් වහන්සේගේ උපස්ථායක භික්ෂුව. ඒ භික්ෂුවගේ නම සුමන කිව්වා. තමන්ගේ නමත් සුමන, උපස්ථායක භික්ෂුවගේ නමත් සුමන. ඒ වචනෙත් එක්ක මේ රජකුමාරයාගේ හිත ඒ භික්ෂුව කෙරෙහි යම් පහන් බවකින් තිබුණාද ඒක තව වැඩි වුණා. වැඩි වෙලා ඔහුට හිතක් උපන්නා කියනවා. අනේ මටත් අනාගතයේ බුද්ධ ශාසනයක බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා වෙන්න ඇතිනම්. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරමින් මෛත්‍රියෙන් කරුණාවෙන් භාග්‍යතුන් වහන්සේට පහසුව සලසමින් ඉඳලා මටත් අමා නිවනේ සැනසෙන්න ඇතිනම් ආන් හිතක් උපන්නා. පින්වන්තයෙක්නේ. පින්වන්තයන්ට උපදිනවා ඒ වගේ පින් හිතුවිලි. ඒ පින් හිතුවිලින් යුක්තව තමයි පින් පුරන්න පටන් ගත්තේ මීට කල්ප ලක්ෂයකට ඈත. ඒ පින පූර්ණේ කරන්න පටන් ගත්ත කාලේ ඉඳලා පින්වතුනි මේ ගෞතම සාසනයේ භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක භික්ෂුව වෙනකන් ඒ කාලේ පුරාවට කතා කරලා කිලවරක් කරන්න බැරි තරම් උන්වහන්සේ බොහෝ පින් රැස් කළා. විශේෂයෙන් ජාතක පොත් වහන්සේ බලනකොට පේනවා ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝ ජාතිවල මහබෝසතාණන් වහන්සේත් එක්ක එකටම ආපු කෙනෙක්. මහබෝසතාණන් වහන්සේත් එක්ක එකටම පින් කරගත්ත කෙනෙක්. මහබෝසතාණන් වහන්සේට පාරමී පුරන්න බොහෝසේ උපකාර කළා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ඉතින් එහෙම පැමිණිලා මේ බුද්ධ කාලයේ ආනන්ද කියන රජකුමාරයා විදිහට උපන්නා. ඉපදිලා ශාක්‍යයෝ 6 දෙනාත් එක්ක පැවිද්දටපත් වුණා. ඒ විස්තර අපි මීට පෙර දිනේ ඔබට කියලා දුන්නා. පැවිදි වුණාට පස්සේ අපේ ආනන්ද තෙරුන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ වුණේ මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ. උපාධ්‍යයන් වහන්සේ වුණේ බෙල්ලට්ටි සීස මහරහතන් වහන්සේ. මන්තානිපුත්ත පුන්න මහරහතන් වහන්සේ තමන්ගේ ආචාර්යයන් වහන්සේ එක දවසක් දේශනා කරපු උතුම් බණපදයක් අහගෙන අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ සෝතාපන්න ශ්‍රාවකයෙක් බවට පත් වුණා. ඉතින් ඔහොම ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් ශ්‍රාවකයෙක් බවට පත් වෙලා උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරමින් සාමාන්‍ය විදිහට ගුණ පුරාගෙන පැවිදි ජීවිතය ගත වුණා. අපේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ 20 අවුරුද්දක් ගත වෙනකන් සම්බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 20ක් ගත වෙනකන් ස්ථීර උපස්ථායකෙක් පත් කරගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්නට කියලා කලින් කලට නොඑක් උපස්ථායකයෝ හිටියා. දැන් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කාලයක් භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කළා. ඊළඟට නාගස මාල තෙරුන්, නාගිත තෙරුන්, උපවාන තෙරුන්, සුනක්ඛත්ත තෙරුන්, චුන්ද තෙරුන්, රාද තෙරුන්, මේගිය තෙරුන් මේ වගේ මාරුවෙන් මාරුවට නොඑක් භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ සම්බුද්ධත්වයෙන් අවුරුදු 20ක් ගත වෙච්ච තැන භික්ෂු සංඝයා අමතලා බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි දැන් තථාගතයන් වහන්සේ මහලු වියේ. දැන් තථාගතයන් වහන්සේට නිත්‍ය උපස්ථායකෙක් හිටියොත් ඒක තථාගතයන් වහන්සේට කටයුතු කරගන්න පහසුවක්. බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලා. ඒ වදාරනකොට ඒ සැනින් සාරිපුත්ත මහරහතන් වහන්සේ සිවුර ඒකාංශ කරගෙන නැගී හිටියා. නැගීట్లా කිව්වා ස්වාමීනි මම තථාගතයන් වහන්සේට උපස්ථාන කරන්නෙමි. බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. මුගලන් මහරහතන් වහන්සේ ආදී මහා සංගරුවන එතන යන්තාක් වැඩ හිටියද ඒ සංඝයා වහන්සේලා එකනම ඉදිරිපත් වුණා. බුදුරජාණන් වහන්සේ ඒ සියලු දෙනා ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කොට මේ ආනන්ද තෙරුන් වහන්සේ දෙසම බුදුරජාණන් වහන්සේ බලාගෙන ඉන්නවා. දැන් භාග්‍යතුන් වහන්සේ පින්වතුනි මේ ජීවිතේ විනිවිද දකින්නවනේ.
ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මේකට පින පුරාගෙන ආවේ කියන එක ශාස්ත්‍රුන් වහන්සේ දන්නවනේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ දෙසම බලාගෙන නිහඬව හිටියා. එතකොට අනිත් භික්ෂුන් වහන්සේලා කියනවා මේ ආනන්දේනි දැනටමත් ඔබ තථාගතයන් වහන්සේට විටින් විට උපස්ථාන කරනවා. ඉතින් ආනන්දේනි ඔබ කැමති නැද්ද බුදුරජාණන් වහන්සේට අග්‍ර උපස්ථායකයා බවට පත් වෙලා භාග්‍යතුන් වහන්සේ සමීපයේම උපස්ථාන කරගෙන ඉන්න? ආන්නේ වෙලාවේ භික්ෂුන් ආරාධනා කරනකොට අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ නැගී හිටියා. නැගී හිටලා භාග්‍යතුන් වහන්සේගෙන් මේන්න මේ වර 8 ඉල්ලුවා. ඒ වර 8 ලබා දෙනවා නම් තමයි භාග්‍යතුන් වහන්සේට ස්ථීර උපස්ථායකයා බවට පත් වෙන්න කැමති වුණේ. ඒ වර 8 හරි සුන්දරයි. ඒ වර 8 ප්‍රතික්ෂේප වර 4කිමුත් ආයාචනා වර 4කිමුත් යුක්තයි. මොනවද ප්‍රතික්ෂේප වර? බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ උපස්ථායකයාය කියා බුදුරජාණන් වහන්සේට ලැබෙන උසස් වටිනා චීවර මට නොදිය යුත්තේය. එය පළවෙනි වරයයි. බුදුරජාණන් වහන්සේට ලැබෙන ප්‍රණීත පිණ්ඩපාතය මාහට නොදිය යුත්තේය. ඒ දෙවනි වරයයි. බුදුරජාණන් වහන්සේත් සමග එකම ගඳකිලියේ විසීමට අවසරයක් මට නොදිය යුත්තේය. ඒ තුන්වෙනි වරයයි. ස්වාමීනී තථාගතයන් වහන්සේට යම් ආරාධනා ලැබෙනවා නම් ඒ ආරාධනා සඳහා මා කැඳවාගෙන නොයා යුත්තේය. මේ තමයි ප්‍රතික්ෂේප වර 4. බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ වර 4 ඉල්ලුවා. මට මේවා එපා. භාග්‍යතුන් වහන්සේට ලැබෙන උසස් චීවර එපා. භාග්‍යතුන් වහන්සේට ලැබෙන උසස් ප්‍රණීත පිණ්ඩපාතේ මට එපා. බුදුරජාණන් වහන්සේත් සමග එක ගඳකිලියේ වැඩ වාසය කරන්න එපා. ඊළඟට බුදුරජාණන් වහන්සේට යමෙක් ආරාධනා කරනවාද ඒ ආරාධනාවලට මා කැඳවාගෙන යන්න එපා. ආයාචනාවර 4ක් කළා. ස්වාමීනී තථාගතයන් වහන්සේ මා පිළිගත් ආරාධනාවලට වැඩම කළ යුත්තේය. ඒ පළවෙනි වරයයි. බුදුරජාණන් වහන්සේ දැකීමට ඊතා දුර බැහැර ගෙවාගෙන පැමිණෙන අයව ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ ඉදිරියට දක්වන්නට මට අවසර දෙන්න ඕන. ඒ දෙවෙනි වරය. ධර්මයේ පිළිබඳව කිසියම් සැකයක් ඇති වුණොත් ඒ මොහොතේම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඒ සැකය निराකරණය කර ගැනීමේ අවසරය මට දෙන්න ඕන. මා නොමැති තැනක තථාගතයන් වහන්සේ යම් දහමක් දේශනා කරනවා නම් ඒ දේශනා මා උදෙසා යලිත් කළ යුතුය. මට මේ වර 4 දෙන්න කිව්වා. එතකොට ප්‍රතික්ෂේප වර 4යි ආයාචනා වර 4යි භාග්‍යතුන් වහන්සේ මේ වර 8ට අවසරය දුන්නා. අවසරය දීලා බුදුරජාණන් වහන්සේ එදා ආනන්ද ස්වාමීන් වහන්සේව තෝරාපත් කරගත්තා ස්ථීර වූත් අග්‍ර වූත් උපස්ථායක තනතුරට. කොච්චර වාසනාවක්ද. ඒ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි එතන ඉඳලා ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් වඩිනා තාක්ම බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක භික්ෂුව. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක භික්ෂුව වුණා කියලා උන්වහන්සේගේ කිසිම ගුණ හානියක් වුණේ නැහැ. ගුණයෙන්ම මේරුවා. ගුණයෙන්ම මේරුවා. කිසිම ගුණ හානියක් අංශු මාත්‍ර ගුණ හානියක් උන්වහන්සේගේ ජීවිතේ සිද්ධ වුණේ නැහැ. ධර්මයේ තුලම ජීවත් වෙච්ච අద్භූත ජීවිතයක්. මොකද භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාන තාක්ම උන්වහන්සේ සීක භික්ෂුවක්. කෙලෙස් නැසුවේ නැහැ. හැබැයි කෙලෙස් නැසුවේ නැති වුණාට අනෙක් භික්ෂු සංඝයා අතරේ බැබලී වැඩ හිටියා. අපේ ආනන්ද තෙරුන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ ආරම්භයා එක අවස්ථාවක ධර්ම සේනාධිපතින් වහන්සේ අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන මෙහිම ගුණ වර්ණනා කළා. කාරණා 5කින්. මේ ආනන්දයන්
සුත්ත ගෙය්‍ය වෙయ్యා කරන ගාථා උදාන ඉතිඋත්තක ජාතක අභූත ධම්ම වේදල්ල කියන නවාංග ශාස්ත්‍ර ශාසනය මනවින් ප්‍රගුණ කරන කෙනෙක් කියන වචනේ ඒ ප්‍රශංසාව ලැබුවා ධර්ම සේනාධිපතින් වහන්සේගෙන්. බුදු හිමියන් ඇසූ දහම් ඒ අයුරින්ම අනුන්ට දේශනා කරන්නට හරි දක්ෂයි අපගේ ආනන්දයෝ. එහෙමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ පැවසුවේ. තමන් ඇසූ පුහුණු කරපු ආකාරයෙන්ම ධර්මයේ විස්තර කරලා දෙන්න හරි දක්ෂ ධර්ම කතිකයෙක් මේ අපගේ ආනන්දයන්. තමන් ඇසූ පුහුණු කරපු ආකාරයෙන්ම ධර්මයේ හදාරන්නට හරි දක්ෂයෙක් මේ අපගේ ආනන්දයන්. ආනන්දයන් බොහෝ ඇසූ පිරූ තැන් ඇති අයෙක්, ධර්මයේ මනාකොට දරාගෙන ඉන්න කෙනෙක්. තමන්ට ගැටලු ඇති වෙනකොට මහරහතන් වහන්සේලා සමීපයට පැමිණිලා නිතර නිතර ධර්ම සාකච්ඡා කරගෙන සැක දුරු කරගන්න කෙනෙක් අපේ ආනන්දයන්. ওই විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ මූලිකව ගුණ ප්‍රකාශ කළා. ওই විතරක් නෙමෙයි පින්වතුනි, සූත්‍ර පිටකේ බලපුවාම අවස්ථා ගණනාවකදී උතුම් මහරහතන් වහන්සේලා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණ වර්ණනා කළා. 25 අවුරුද්දක් හෙවණැල්ල වගේ ශාස්ත්‍රුන් වහන්සේට උපස්ථාන කරමින් අපේ ආනන්ද තෙරුන් වහන්සේ වැඩ හිටියා. වැඩ ඉඳලා මේ සිදුවීම සිද්ධ වෙනකොට භාග්‍යතුන් වහන්සේගේ වයස අවුරුදු 80ක්. ඒ සිදුවීම උනේ ගෝතමක චෛත්‍යයේදී. ගෝතමක චෛත්‍ය ස්ථානයේදී භාග්‍යතුන් වහන්සේ ආයු සංස්කාර ධර්ම අතහැරියා. ඒ ආයු සංස්කාර ධර්ම අත්හැරීමට පෙර භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට සිහිපත් කළ ආනන්දය, යම් කිසි කෙනෙක් ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන 4 එරිදිපාද මනවින් දියුණු කරලා තියෙනවා නම්, බොහෝ කොට දියුණු කරලා තියෙනවා නම්, ඒ කෙනාට ආනන්දය කැමති නම් ආයු කල්පයක් වුණත් වැඩ ඉන්න පුළුවන්. කැමති නම් ඉතින් ඊට වඩා වුණත් ඉන්න පුළුවන්. එහෙම කියද්දීත් ආනන්ද ස්වාමීන් වහන්සේගේ හිත පවිටු මාරයා විසින් ග්‍රහණය කළා. ආනන්ද ස්වාමීන් වහන්සේට බැරුව ගියා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරන්නට, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ හිඳිනසේක්වා, ස්වාමීනි සුගතයන් වහන්සේ කල්පයක් වැඩ හිඳිනසේක්වා කියලා ආරාධනා කරගන්නට බැරුව ගියා. ඉතින් ගෝතමක චෛත්‍ය ස්ථානයේදී අපේ ශාස්ත්‍රුන් වහන්සේ තව 3 මාසකින් තථාගතයන් වහන්සේ පිරිනුවම් පානවා කියන අදිෂ්ඨානයෙන් ආයු සංස්කාර ධර්ම අතහැරියා. ඉතින් මේ සිදුවීම් පින්වතුන්ලා මීට පෙර අහලා තියෙන සිදුවීම්. ආයු සංස්කාර ධර්ම අතහැරපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඊට 3 මාසයකට පස්සේ කුසිනාරාවේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී පිරිනිවන් වඩිනවා. ඒ පිරිනිවන් පාන මොහොතේත් අපේ ආනන්ද තෙරුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ සමීපේ වැඩ හිටියා. ආනන්ද ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් නෙවෙයි. ඊටාම ආදරෙන් ශාස්ත්‍රුන් වහන්සේට අප උපස්ථාන කළේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානවා කියන කාරණේ උන්වහන්සේට දරා ගන්න බැරුව ගියා. ශාස්ත්‍රුන් වහන්සේ යමක සාල රුක්ෂ දෙක අතරේ පිහිටි පිරිනිවන් යහනේ සැතපීලා භික්ෂුන්ගෙන් අහනවා, මහණෙනි ආනන්දයන් පේන්න නැහනේ. ආනන්දයන් කෝ? එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අහෝ මාගේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනිවන් පානවා කියන දුකෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ වැළපෙමින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි ගිහිල්ලා ආනන්දයන් එකතු කරන් ඉන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ එකතු කරගෙන ආවට පස්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා, අලං ආනන්ද මා සෝචි, ආනන්දේ පළක් නැහැ, ශෝක කරන්න එපා. මා පරිදේවි, වැළපෙන්න එපා. නනු ඒතං ආනන්ද මයා පටිකච්චේව අක්ඛාතං, ආනන්දේ මං කලින්ම ඔබට මේ ගැන පැවසුවා නොවේද?
සබ්බේහේව පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ අඤ්ඤතා භාවෝ. මේ ලෝකේ ප්‍රිය වූ මනාප වූ සියල්ලෙන්ම ඈත්වෙන්ට සිදු වෙනවා. ඒ සියල්ල වෙනස් වෙනවා. ඒ සියල්ල අන්‍ය ස්වභාවයට පත් වෙනවා කියලා මම ඔබට කලින්ම කියා දුන්නේ නැද්ද? තං කුතෙත් ආනන්ද ලබ්බා. ආනන්දේ කොහොමනම් ලබන්ටද? යන්තං ජාතං භූතං සංකතං පලෝක ධම්මං. මේ ලෝකේ යමක් හටගෙන ඉපදිලා සකස් වෙලා තියෙනවාද බිඳෙන ස්වභාවයෙන් යුක්තව. තංවත තථාගතස්සාපි ශරීරං මා පලුජ්ජති. ඒ බඳු ස්වභාවයෙන් යුතු තථාගතයන් වහන්සේගේ ශරීරය පවා නොනැසේවා කියන කාරණේ කොහොම ලබන්ටද? නේතන්ඨානං විජ්ජති. ආනන්ද ඒක සිද්ධ වෙන දෙයක් නෙවෙයි. තථාගතයන් වහන්සේගේ සිරුර පවා හටගත් එකක්. නැසෙන ස්වභාවයට අයිති එකක්. බිඳෙන ස්වභාවයට අයිති එකක්. ඒ නිසා ආනන්දය තථාගතයන් වහන්සේගේ සිරුරත් බිඳී යනවා. ඒ නිසා ශෝක කරන්න එපා. වැළපෙන්න එපා. ආනන්දිනී ඔබ විසින් බොහෝ කලක් හිතයෙන් සැපයෙන් දෙහිතක් නැතිව අප්‍රමාණ මෛත්‍රී සහගත කායික ක්‍රියාවෙන් අප්‍රමාණ මෛත්‍රී සහගත වාචසික ක්‍රියාවෙන් අප්‍රමාණ මෛත්‍රී සහගත හිතුවිල්ලෙන් යුක්තව තථාගතයන් වහන්සේට උපස්ථාන කරන ලද්දේය. බුදුරජාණන් වහන්සේ මේ වචනේ කිව්වා කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ උපස්ථානයේ කෙබඳු වෙන්නේ නැතිද? ශාස්ත්‍රුන් වහන්සේට ඉතා මාදරින් උපස්ථාන කළා. කත පුඤ්ඤෝසිතුං ආනන්ද පධාන මනු යුජ්ජත කිප්පං හේහිසි අනාසවෝ. ආනන්දිනේ ඔබ පෙර කළ පින් කර ඇති කෙනෙක්. ඔබ බොහෝ පින් කරලා තියෙනවා. ඒ නිසා ප්‍රධාන වීරිය කරන්ට වහා ආශ්‍රව රහිතෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාන් වහන්සේ නියත ප්‍රකාශයක් වදාලා. පිරිනොම් මංචකේ වැඩ ඉඳලා භාග්‍යතුන් වහන්සේ නියත ප්‍රකාශයක් වදාලා ආනන්දේ ඔබට ගොඩාක් පින් තියෙනවා. ඒ නිසා ඔබ වීරිය වඩන්ට ඔබ ඒකාන්තයෙන් නොබෝ කලකින් ආශ්‍රව රහිතෙක් රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අරඹයා භික්ෂු සංඝයා ඇමතුවා. මහණෙනි, යම් මේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අතීතයේ වැඩ සිටිසේක්ද මේ ආනන්දයන් සෙයින්ම ඒ භාග්‍යතුන් වහන්සේලාටත් උතුම් උපස්ථායකයෝ සිටියේමය. මහණෙනි, යම් මේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා අනාගතයේ පහළ වනසේක්ද මේ ආනන්දයන් සෙයින්ම ඒ භාග්‍යතුන් වහන්සේලාටත් උතුම් උපස්ථායකයෝ සිටින්නේමය. පණ්ඩිතෝ භික්කවේ ආනන්දෝ. මහණෙනි, ආනන්දයෝ ඊතා නුවණැතිය. මේධාවී භික්කවේ ආනන්දෝ. මහණෙනි, ආනන්දයන් සොඳුරු ප්‍රඥාවෙන් යුක්තය. භික්ෂූන් හටත් භික්ෂුණීන් හටත් උපාසක උපාසිකාවන් හටත් රාජ මහා අමාත්‍යවරු රජවරු තීර්ථකයන් ආදී මේ සියලු දෙනා බුදුරජාන් වහන්සේ බැහැ දකින්ට එනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා කියනවා දැන් භාග්‍යතුන් වහන්සේ බැහැ දැකීමට සුදුසු කාලයයි. දැන් භාග්‍යතුන් වහන්සේ බැහැ දැකීමට නොසුදුසු කාලයයි කියන එක ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා කියනවා. ශාස්ත්‍රුන් වහන්සේගෙන් නොවිමසාම ආනන්ද ස්වාමීන් වහන්සේට වැටහීමක් තියෙනවා. මේනම් ශාස්ත්‍රුන් වහන්සේ බැහැ දකින්න සුදුසු වෙලාව. මේනම් ශාස්ත්‍රුන් වහන්සේ බැහැ දකින්න නොසුදුසු වෙලාව කියලා බලන්න ශ්‍රී මුඛ බුද්ධ වචනයෙන් භාග්‍යතුන් වහන්සේ වදාලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ මහා නැනවත් කෙනෙක්. ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනේ සිහිනුවන ඇති භික්ෂූන් අතර අග්‍ර. ඇතැම්මෝ ආනන්ද ස්වාමීන් වහන්සේ මුල් කරගෙන හරියට පව් පුරව ගන්නවා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ශාස්ත්‍රූන් වහන්සේට අවසාන මොහොතේ ආයු කල්පයක් වැඩින්ට කියලා ආරාධනා කරන්නවත් සිහිනුවන පිහිටුවා ගන්න බැරි වෙච්ච කෙනා. ඒ බඳු ආනන්ද ස්වාමීන් වහන්සේ මතක තියාගෙන දේශනා කරපු ධර්මය අපි කොහොමද විශ්වාස කරන්නේ කියලා. ඒ ප්‍රකාශය යමෙක් කරනවාද
ඒ ප්‍රකාශ කරනකොට ඒක ආනන්ද ස්වාමීන් වහන්සේට පෙරම වදින්නේ භාග්‍යතුන් වහන්සේට. හේතුව භාග්‍යතුන් වහන්සේ තමයි වදාළේ ආනන්දයන් මහා නුවණැති. නුවණැති භික්ෂූන් අතර මේ මනා සිහිනුවණ ඇති භික්ෂූන් අතර අග්‍රභාවයට පත් වෙන්නේ ආනන්දයන්. ඉතින් ඒ මාරයාගේ තිබුණ මහා බල පරාක්‍රමය නිසා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේට ඒක සිද්ධ වුණේ. එහෙම නැතුව ආනන්ද ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි මේ බුද්ධ ශාසනේ බහුශ්‍රృత සතිමත් ගතිමත් දිතිමත් ඊළඟට භාග්‍යතුන් වහන්සේගේ උපස්ථායක මේ භික්ෂුන් අතර අග්‍ර බුද්ධ ශාසනයේ අගතනතුරු 5කින් පිදුම් ලැබූ කෙනා ආශ්‍රව රහිතව මේ ආශ්‍රව සහිතව සිටියදීම ආශ්‍රව සහිතව කියලා කිව්වේ කෙලෙස් නැසලා නැහැ. සේක භික්ෂුවක් විදිහට ඉද්දීම මේ බුද්ධ ශාසනයේ අගතනතුරු 5කින් පිදුම් ලැබුවා. ආශ්චර්ය නැද්ද? අద్භූත නැද්ද? අනිත් ශ්‍රාවකයෝ අතරේ ආශ්චර්යයි අద్භූතයි අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ. ඉතින් ආනන්ද මහතෙරුන් වහන්සේ ගැන භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් මංචකයේ වැඩ හිඳිමින් ගුණ වර්ණනා කළා. චත්තාරෝ මේ භික්කවේ අච්චරියා අභූතා ධම්මා ආනන්දී. මහණෙනි ආනන්දයන් කෙරෙහි මේ ආශ්චර්ය අද්භූත ධර්ම 4ක් ඇත්තේය. කතමේ චත්තාරෝ ඒ කවර 4ක්ද? සචේ භික්කවේ භික්ඛු පරිසා ආනන්දං දස්සනාය උපසංකමති. මහණෙනි යම් භික්ෂු පිරිසක් ආනන්දයන් දකින්න පැමිණෙනවද දස්සනේන සා අත්තමනා හෝති. ආනන්දයන් දකිනකොටම ඒගොල්ලන්ගේ හිත අප්‍රමාණ සතුටටපත් වෙනවා කියනවා. తත්‍රචේ ආනන්දෝ ධම්මං භාසති. එතකොට ආනන්දයන් මේ පැහැදුණු පිරිසට දහම් දේශනවා. භාසිතේනපි අත්තමනා හෝති. ඒ බණපද ටික ඇහෙනකොටත් අර පිරිසගේ හිත අප්‍රමාණ සතුටටපත් වෙනවා. අතිත්තාව භික්කවේ භික්ඛු පරිසා හෝති අත ආනන්දෝ තුන්හි හෝති. මහණෙනි දහම් කතාව අහගෙන ඉන්න භික්ෂූන්ගේ හිත අතෘප්තිමත්ව තියෙද්දීම ආනන්දයන් නිශ්ශබ්ද වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ බණ කියනකොට බණ අහගෙන ඉන්න අයට කවදාවත් ඇත්ති කියලා හිතෙන්නේ නැහැ කියනවා. ආශ්චර්ය කරුණක් අద్භූත කරුණක් අපේ ආනන්ද තෙරුන් වහන්සේගේ. මේ රහතන් වහන්සේ නමක් නොවේ මේ වෙද්දී. අරහත්ත්වේ පසක් කරලා නැති ආනන්ද තෙරුන් වහන්සේ ගැනයි භාග්‍යතුන් වහන්සේ මේ වදාරන්නේ. මහණෙනි භික්ෂූන් පමණක් නොවේ භික්ෂූණීන්ටත් උපාසකයන්ටත් උපාසිකාවන්ටත් ආනන්දයන්ගේ මේ ආශ්චර්ය බව අద్භූත බව ඒ විදිහටම තියෙනවා කිව්වා. ඉතින් ඔහොම ගුණ වර්ණනා කරලා අපගේ මහා කාරුණික ශාස්ත්‍රුන් වහන්සේ ඒ සදහම් ඇස කුසිනාරාවේ උපවර්තන සාල වනෝද්‍යානයේදී පිරිනුවම් පාවදාලා. පරිනිබ්බුතේ භගවති සහ පරිනිබ්බානා ආයස්මා ආනන්දෝ ඉමං ගාථං අභාසි. භාග්‍යතුන් වහන්සේ පිරිනිවම් පෑමත් සමගම අපගේ ආනන්ද තෙරුන් වහන්සේ මේ ගාථාව වදාලා. තදාසියං හිංසනකං තදාසිලෝම හංසනකං සම්බාකාරවරූපේතේ සම්බුද්ධේ පරිනිබ්බුතේ. සියලු ගුණ සම්පත්තියෙන් පිරිපුන් සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පා වදාළ මොහොතේ තුන් ලොවටම තිබූ රැකවරණේ නැති වූ නිසා බිහිසුණු බවක් ඇති වුණා. ලොමු දහ ගැනීම ඇති වුණා. ඉතින් ওই විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පාන මොහොතේ ඒ අසල වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට පත් වෙලා සම්බුද්ධ පරිනිර්වාණයෙන් 3 මාසයක් ගත වෙච්ච තැන අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වෙනකොට වීරිය වඩනවා. මොකද හේතුව
මහා කස්සප මහරහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දැනුවත් කළා. ආනන්දය ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පෑවා. දැන් අපට ශාස්ත්‍රූ විදිහට තිබෙන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයත් විනයත්. වහවහා ධර්ම සංගායනා කරන්න ඕන. ඒ ධර්ම සංගායනාව වෙනුවෙන් ආනන්දය කීනාශ්‍රවයෝමයි එකතු විය යුත්තේ. රහතන් වහන්සේලාමයි. හැබැයි ආනන්දේ ඔබ නැතුව සංගායනාව කරන්න බැහැ. ඒ නිසා ඔබ නිකලෙස් වෙන්න වීරිය වඩන්න කියලා අපේ මහා කස්සප මහරහතන් වහන්සේ අවවාද කළා. ඒකත් එක්ක ආනන්ද තෙරුන් වහන්සේ බොහෝම වීරියෙන් බණ භාවනා කරනවා මේ කාලේ. ඉතින් මේ සිදුවීම වෙද්දී භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් වැඩලා මාස 3ක් ගත වෙලා තිබුණා. නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය. රාත්‍රී කාලයේ අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ වීරියෙන් බණ භාවනා කරලා හොඳ සිහිනුවණින් සක්මන් කරලා රෑ මධ්‍යම යාමේ එළඹිලා තිබුණා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ කල්පනා කළා රෑ මැදියම කියලා කියන්නේ සිහිනුවණින් සැතපෙන්න කාලය. මා සැතපෙන්න ඕන. හරි පුදුම සහගතයි ඒ චිත්ත දමනය. දැන් ධර්ම සංගායනාව ආරම්භ වෙන්නේ නිකිණි පෝයෙන්. ධර්ම සංගායනාවට දිනයයි තියෙන්නේ. තාම තමන් නිකලෙස් වෙලා නැහැ. හැබැයි ආනන්ද ස්වාමීන් වහන්සේ කිසි කලබලයක් නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ හොඳ සිහිනුවණින් කුටියට ප්‍රවිෂ්ඨ වුණා. කුටියට වැඩම කරලා ඒ අරහත්වේ හරි ආශ්චර්යයි. සිහිනුවණින්ම සැතපෙන්නෙමි කියන අදහසින් මේ යහනට බර වුණා. යහනට බර වෙද්දී ආනන්ද ස්වාමීන් වහන්සේ වාඩි වෙන ඉරියව්වෙමුත් නෙමෙයි මේ සිද්ධිය වෙද්දී හිටියේ. සැතපෙන ඉරියව්වට ගිහිල්ලත් නැහැ. හිස කොට්ටේ කරා නොපැමිණ තියෙද්දීම පාදෙක පොළොවෙන් එසවී තියෙද්දීම හතර ඉරියව්වෙන් බැහැර වූ ඉරියව්වකදී අපේ ආනන්ද තෙරුන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ බුද්ධ ශාසනයේ යමෙක් ගැන කියනවා නම් සතර ඉරියව්වෙන් බැහැර වූ ඉරියව්වකින් අරහත්ත්වේ පසක් කළා කියලා ඒ කියන්න තිබෙන්නේ ආනන්ද මහරහතන් වහන්සේ ගැනයි. ආනන්ද මහරහතන් වහන්සේගේ ජීවිතය ආශ්චර්යයි. අද්භූතයි. ඉරියව් හතරෙන්ම බැහැර වූ ඉරියව්වකදී සියලු කෙලෙසුන් නසා රහතන් වහන්සේ බවට පත් වුණා. බහුසුතෝ චිත්ත කති බුද්දස්ස පරිචාරකෝ පන්න බහාරෝ විසඤ්ඤුත්තෝ සෙය්‍යං කප්පේති ගෝතමෝ. ගෞතම ගෝත්‍ර ඇති ඒ භික්ෂුව විචිත්‍ර ධර්ම කතිකයෙක් බහුශෘත කෙනෙක් බුදු සමිඳුන්ගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ ඔහු තමා. කෙලෙස් බැර පැත්තකින් තියලා සියලු දුකින් වෙන් වෙලා සැතපෙන්නේ. කීනාසවෝ විසඤ්ඤුත්තෝ සංඝාතීතෝ සුනිබ්බුතෝ ධාරේති අන්තිමං දේහං ජාති මරණ පාරගු. ඒ භික්ෂුව තුල ආශ්‍රවයන් නැහැ. ඔක්කොම කෙලෙස් වලින් ඉවත් වුණා. ඒ කෙලෙස් වලින් නිදහස් වුණා. ඇත්තෙන් මෙයා නිවි ගියා. ඉපදෙන මැරෙන මේ සංසාරෙන් ඈතර වෙලා අන්තිම ශරීරය දරාගෙන ඉන්නේ. හිරුගොත් වංශයේ උපන් බුදු සමිඳුන්ගේ ධර්මයේ තමයි ඔහුගේ හදවතේ පිහිටා තියෙන්නේ. ඒ ගෞතම ගෝත්‍ර ඇති ආනන්ද භික්ෂුව නිවනට යන මාර්ගයේ ඉන්න කෙනෙක්. ඉතින් මේ ගාථාව වදාරනකොට උන්වහන්සේ මේ තේර ගාථාවල සඳහන් වෙන පිළිවෙලයි. උන්වහන්සේ නිකිණි පුන් පොහෝ දිනයේ රහතන් වහන්සේ නම බවට පත් වෙලා මේ ඊළඟ දවස ගෞතම සම්බුද්ධ ශාසනයේ තෘතීය ශ්‍රාවක වූ අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා 499ක් වේභාර පර්වත පාමුල සප්තපරණී ගුහාද්වාරයට රැස් වෙලා හිටියා.
ධර්ම සංගායනා පිණිස. මේ ධර්ම සංගායනාවට පෙර දවසේ මධ්‍යම රාත්‍රියේ අරහත්ත්වයට පත්වෙච්චි අපේ ආනන්ද මහරහතන් වහන්සේ තමන් අරහත් භික්ෂුවක් බව අනිත් භික්ෂූන්ට දැන ගැනීම පිණිස පොළොව ගැබෙන් මතුවලා වැඩම කළා. ඉතින් ඇතැන් තැනක දහම් පොතේ සඳහන් වෙනවා උන්වහන්සේ වැඩි අහසින් කියලා. කොහොමත් එරදිහින් තමයි උන්වහන්සේ එහි වැඩම කළේ. ඒ වැඩම කරන වෙලාව වෙනකොට මහා කස්සප මහරහතන් වහන්සේත් තේර ආසනේ වාඩි වෙලා අනිත් භික්ෂූන් 499ත් ආසනවල වාඩි වෙලා ආනන්ද ස්වාමීන් වහන්සේගේ ආසනේ තමයි හිස්ව තිබුණේ. ඒ ආසනයට වැඩම කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේට වන්දනා කරලා අර ආසනේ වැඩ හිටියා. ඒ වෙලාවේ ආනන්ද මහරහතන් වහන්සේට මහා කස්සප මහරහතන් වහන්සේ සුන්දර ප්‍රශංසාවක් කළා. ආනන්දේනි, අද ඔබ ඊටාම ප්‍රසාද ජනකයි. ඇත්තෙන්ම ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටියා නම් අද අපගේ ආනන්දයන්ට සාදුකාර පවත්වනවා. ශාස්ත්‍රුන් වහන්සේ නැති නිසා මම අද ආනන්දයන් වෙනුවෙන් සාදුකාර පවත්වනවා කියලා අපේ මහා කස්සප මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ වෙනුවෙන් සාදු 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 කියලා සාදුකාර පැවැත්තුවා. ඒ මොහොතේම එහි රැස්ව හිටපු කීනාශ්‍රව මහරහතන් වහන්සේලා ආනන්ද මහරහතන් වහන්සේට සාදු 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 කියලා සාදුකාර පැවැත්තුවා. ඉතින් හරි සුන්දරයි මේ බුද්ධ ශාසනයේ ඒ සිදුවෙච්චි සිදුවීම්. ආනන්ද මහරහතන් වහන්සේ එදා ධර්ම සංගායනාවේ වැඩ ඉඳලා මෙන්න මේ විදිහේ ගාථාවක් වදාරනවා. බුදු සමිඳුන්ගෙන් ධර්මස්කන්ධ 82000ක් මං ලබා ගත්තා. ශ්‍රාවකයන්ගෙන් 2000ක් ධර්මස්කන්ධයක් මං ලබා ගත්තා. මං ප්‍රගුණ කරගත්තේ ධර්මස්කන්ධ 84000ක්. උන්වහන්සේගේ ධාරණ ශක්තිය තුල ධර්මස්කන්ධයෝ 84000ක් ධාරණය වී තිබුණා. මතක ශක්තිය තිබුණා. ඒ මතක ශක්තිය නිසාවෙන් තමයි පින්වතුනි ඉතා සුවසේ ධර්ම සංගායනාව සිද්ධ කරන්න හැකියාව ලැබුණේ. අපේ මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා මාස 7ක කාලයක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී මුක බුද්ධ භාෂිතය සංගායනා කළා. ධර්ම සංගායනාව අවසන් වෙන වෙලාවේ ආනන්ද මහරහතන් වහන්සේ මෙහෙම ප්‍රකාශයක් කරනවා. ආකංකමානෝ ආනන්ද සංඝෝ මමච්ච යේව කුද්ධානුකුද්ධකානී සික්ඛාපදානි සමූහනන්තු. ස්වාමීනි සංඝයා වහන්සේ අපගේ භාග්‍යතුන් වහන්සේ පිරිනොම් පාන මොහොතේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් වදාලා. පින්වත් ආනන්ද, ඉදින් සංඝයා කැමති නම් මාගේ ඇවෑමෙන් කුඩා අනු කුඩා ශික්ෂාපද වෙනස් කරගන්න පුළුවන්. එහෙම භාග්‍යතුන් වහන්සේ වදාලා කියන ප්‍රකාශයේ ධර්ම සංගායනාව අවසන් වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා. ආනන්ද මහරහතන් වහන්සේ. ඒ ප්‍රකාශ කරනවත් එක්ක මේ භික්ෂුන් වහන්සේලා එතන වැඩ හිටපු රහතන් වහන්සේලා අහනවා, ඉතින් ආනන්දෙනි ඔබ විමසුවේ නැද්ද ස්වාමීනි එසේ වෙනස් කරගත හැකි කුද්ධානුකුද්ධක ශික්ෂාපද මොනවද? එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒකට නිශ්ශබ්ද වුණා. ආනන්ද ස්වාමීන් වහන්සේට ඒ වෙලාවේ ඒ ගැන විමසීමක් කරන්න බැරුව ගියා. ඒ වෙලාවේ අපේ මහා කස්සප මහරහතන් වහන්සේ ප්‍රකාශයක් කරනවා, සම්බුදුරජාන් වහන්සේ පිරිනොම් පාපු ගමන් මේ භික්ෂූන් Tamanට හිතමනාපේ ශික්ෂාපද වෙනස් කරගන්නවා කියන චෝදනාව උපදින්න පුළුවන්. ඒ නිසා අපි එකම ශික්ෂාපදයක්වත් වෙනස් කරන්නේ කුද්ධානුකුද්ධක ශික්ෂාපදත් ශාස්ත්‍රුන් වහන්සේ පැන වූ විදිහටම ආරක්ෂා කරමු. ආන්ගේ අදහසට ආවා එදා සංගීතකාරක මහරහතන් වහන්සේලා. ඒ වෙලාවේ ඒ රහතන් වහන්සේලා අපේ ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද මහරහතන් වහන්සේට කාරණා 5කින් චෝදනා කළා. මේ චෝදනා ගැන අපි ඔබට කියා දෙන්නේ මේක හරි
ලස්සනයි මේ සම්බුද්ධ ශාසනයේ තියෙන පරම පිවිතුරු බව ගැන හිත පහදිනවා. ආනන්ද ස්වාමීන් වහන්සේට භික්ෂූන් චෝදනා කළා ආනන්දය ඔබ කුද්ධානුකුද්ධක ශික්ෂාපද මොනවද කියලා සම්බුදු රජුන්ගෙන් අහගත්තේ නෑ මේක ඔබේ වරදක්. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බොහෝම අහිංසකව පිළිතුරු දෙනවා ස්වාමීනි ශාස්ත්‍රුන් වහන්සේ පිරිනුවම් පාන වෙලාවේ මං හිටියේ බොහොම දුකින්. ඒ වෙලාවේ මට කල්පනාවක් ආවේ නෑ ඒ ඇති වෙලා තිබුණු සංවේගෙත් එක්ක ශාස්ත්‍රුන් වහන්සේගෙන් කුද්ධානුකුද්ධක ශික්ෂාපද අසා දැනගන්නට. ස්වාමීනි ඒක මම වරදක් විදිහට දකින්නේ. නමුත් මහා සංඝයා මට ඒ උදෙසා චෝදනාවක් කරනවා නම් සංඝයා කෙරෙහි ගෞරවයෙන් මං ඒක වරදක් විදිහට පිළිගන්නවා. බලන්න බුද්ධ ශාසනය. මේ බුද්ධ ශාසනයේ වැඩ හිටපු සංගරුවන සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ ගියේ මේ බඳු උත්තමයෝ හේත් පහදව ගන්න. දෙවෙනි චෝදනාව කළා ආනන්දේ ඔබ එක අවස්ථාවක සම්බුදුරජාණන් වහන්සේගේ වැසිසලුව පයින් පාගාගෙන මැසුවා. වැසිසලුවේ කොනක් පයින් පාගගෙන වැසිසලුව මැසුවේ. ඒක ඔබේ වරදක්. ඒ වෙලාවේ කියනවා ස්වාමීනි එදා මගේ සහායට කිසිම භික්ෂුවක් එතන හිටියේ නෑ. සහායක භික්ෂුවක් නැති නිසා මට ඒ සලුව මැසීමේ පහසු උදෙසා සලුවේ කොනක් පාග ගන්න සිද්ධ වුණා. ඒක මං වරදක් විදිහට දකින්නේ. ඒත් මහා සංඝයා මට ඒකට චෝදනා කරනවා නම් ඔබ වහන්සේලා කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් මං ඒ වරදක් විදිහට පිළිගන්නවා. තුන්වෙනි චෝදනාව ආනන්දේ ඔබ පිරිනුවම් පෑ සම්බුදුරජාණන් වහන්සේගේ දේහය මුලින්ම ස්ත්‍රීන් ලවා වන්දවනු ලැබුවා. ඒක ඔබේ වරදක්. ආනන්ද ස්වාමීන් වහන්සේ පවසනවා ස්වාමීනි එදා අධික පිරිසක් අතරේ ඒ කාන්තාව බොහෝ දුර බැහැර සිට පැමිණි අය පවා එතන හිටියා. ස්ත්‍රීන් වුණාම ඒ ස්ත්‍රීන්ට රෑ සමයේ එළඹෙන්න කලින් නිවෙස් වලට යන්න ඕන. ඒ ගැන හිතලයි සියලු පිරිස් අතරින් ස්ත්‍රීන්ට මං මුලින්ම ශාස්ත්‍රඥ වහන්සේව වැඳ පුදා ගන්නට අවසරය දුන්නේ. ඒක ස්වාමීනි මං වරදක් විදිහට දකින්නේ. නමුත් මහා සංඝයා මට එසේ චෝදනා කරනවා නම් මං ඒක වරදක් විදිහට පිළිගන්නවා ඔබ වහන්සේලා කෙරෙහි ගෞරවයෙන්. ආනන්දේනි සම්බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පානා බව අඟවද්දී ආයු කල්පයක් වැඩ සිටින්ට කියලා ඔබ ආරාධනා කළේ නෑ. ඒක ඔබේ වරදක් කියලා හතරවෙනි චෝදනාව කළා. ඉතින් ඒ වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි මාර වසඟයෙන් නිදහස් නොවී තිබුණු මගේ සිත ඒ මොහොතේ මාරයාගේ ග්‍රහණයට ලක් වුණා. ස්වාමීනි ඒක මං වැරද්දක් විදිහට දකින්නේ. නමුත් මහා සංඝයා මට මේ කරුණේලා චෝදනා කරන්නේ නම් ඔබ වහන්සේලා කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන් මං ඒක වරදක් විදිහටම පිළිගන්නවා. ආනන්දේනි සම්බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනු ලබද්දීත් ස්ත්‍රීන්ට පැවිද්දට අනුදන්නා ලෙස ඔබ 3 වරක්ම ඉල්ලා හිටියා. ඒක ඔබේ වරදක්. එහෙම චෝදනා 5ක් කළා. පස්වෙනි චෝදනාව තමයි ස්ත්‍රීන් පැවිද්දට අවසර පතද්දී භාග්‍යතුන් වහන්සේ 3 වරක්ම ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප කිරීම නොතකා අපේ ආනන්ද තෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අවසර පැතුවා. ඒ ගැන අපේ ආනන්ද මහරහතන් වහන්සේ වදාලා ස්වාමීනි මහා ප්‍රජාපති ගෞතමිය සම්බුදු රජුන් කුඩා කල සිට හැදු වැඩු මෑණියන්. ඒ ගැන ඊටා ගෞරවයෙන්ුයි මන් 3 වරක්ම කාන්තාවන්ට පැවිද්ද අනුදන්නා ලෙස භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලුවේ. ස්වාමීනි මං ඒක වැරදක් විදිහට දකින්නේ. නමුත් සංඝයා මට ඒ වරදක් කියලා චෝදනා කරනවා නම් මහා සංඝයා කෙරෙහි ගෞරවයෙන් මං ඒ වැරද්දක් විදිහට පිළිගන්නවා කියලා අපේ ආනන්ද මහරහතන් වහන්සේ ඒ වෙලාවේ මේ වැරදි 5ම සංඝයා කෙරෙහි ගෞරවයෙන් කමා කරගත්තා. ඉතින් මේ තමයි පින්වතුනි බුද්ධ ශාසනයත් තුළ ගුණයෙන් වැඩිච්ච ජීවිතවල අසිරිය. ගුණයෙන් වැඩිච්ච ජීවිතේට
නොකළ වරද්දට චෝදනා කරද්දීත් සංඝ ගෞරවයෙන් යුක්තව ඒ වැරද්දට මේ පිළියම් යෙදුවා. ඒ වැරද්ද ඉදිරියේ සමාව අරගත්තා. ඒක තමයි ගුණයෙන් වැඩුණු ජීවිතයේ ස්වභාවය. ගුණයෙන් වැඩෙන්න ඒ ජීවිතවල ස්වභාවය තමයි නිර්හංකාර වෙනවා. නිහතමානී වෙනවා. බලන්න මේ ගැන ආනන්ද මහරහතන් වහන්සේ ගාථාවල වදාළ හැටි. අපස්සුතා යං පුරිසෝ බලිවද්දෝව ජීරති. ධර්මඥානයක් නැති කෙනා හැදෙන්නේ හරකෙක් වගේ. ඔහුගේ මස් විතරයි වැඩෙන්නේ. ඔහුට ප්‍රඥාව වැඩෙන්නේ. ඒත් බහුශ්‍රෘත තැනැත්තා අර දහං දැනීමක් නැති කෙනාව තමන්ගේ ධර්මඥානයෙන් අවනත කරගන්නවා නම් එබඳු බහුශ්‍රතයෝ ගැන මට නම් හිතෙන්නේ පහනක් අතින් දරාගෙන ඉන්න අන්ධයෙක් වගේ කියලා. ඇසුරු කරන්න ඕන බහුශ්‍රෘත කෙනෙක්වමයි. එතකොට තමන් අහලා තියෙන දේ නැති වෙන්නේ. මේ බ්‍රහ්මචාරී ජීවිතේට ඒක මුල් වෙනවා. ඒ නිසා ධර්මදරයෙක් වෙන්න ඕන. මතක තියාගන්න මේ ගාථා. ධර්මදරයෙක් වෙන්න ඕන. ධර්මයේ හොඳට ඉගෙන ගන්න ඕන, මතක තියාගන්න ඕන. ඉතින් අපේ ගුරුදේවයන් වහන්සේ මේ මෑත කාලේ බුදුරජාන් වහන්සේගේ උතුම් ශ්‍රී මුක බුද්ධ වචනේ ඉතා වේගෙන් පරිවර්තනය කර අපිට කියවන්න අවකාශ සලසා දුන්නේ මේ දහම් දැනුම හදාගන්න. ඉතා හොඳින් ධර්මයේ ගැලපීමට දන්නා, ඒ ධර්මයේහි අර්ථ දන්නා, ධර්මාර්ථ විස්තර කිරීමට දක්ෂ කෙනා ඒ ධර්මයේ ගන්නේ ඉතා යහපත් ලෙසින් අර්ථයේද නුවණින් විමසයි. ජීවිතයට ධර්මයේ ගලපා බලන කොටයි ධර්මයේ හැසිරෙන්න කැමැත්තක් ඇති වෙන්නේ. එතකොටයි උත්සාහයෙන් ධර්මයේ හැසිරෙන්නේ. ඒ කෙනා භාවනාවට වීරිය කරයි. තමන්ගේ සිතත් සමාධිමත් කරගනි. බහුශ්‍රෘත වූ ධර්මදර වූ ප්‍රඥාවන්ත බුද්ධිමත් ශ්‍රාවකයා ධර්මඥානය ලබා ගැනීමට හරීම කැමති. ඇසුරු කළ යුත්තේ අන්නේ බඳු ශ්‍රාවකයින්වයි. මහා ඉසිවර බුදු සමිඳුන්ගේ ධර්ම භාණ්ඩාගාරය ආරක්ෂා කරගෙන ඉන්න බහුශ්‍රෘත ධර්මදර පූජනීය වූ ඒ භික්ෂුව සියලු ලෝකයට ඇසක් වගේ. සියලු ලෝකයට ඇසක් වුණා. අපේ ආනන්ද මහරහතන් වහන්සේ. මොකද ආනන්ද මහරහතන් වහන්සේ ධර්මස්කන්ධ 84000 දරාගෙන හිටපු හින්දා තමයි පින්වතුනි එදා මහා රහතුන් සුවසේ ධර්ම සංගායනා කළේ. ඒ ධර්ම සංගායනාවෙන් පස්සේ තමයි දෙවෙනි තුන්වෙනි සංගායනා සිද්ධ වෙලා. අද වෙනකම්ම මේ සුන්දර සද්ධර්මය ආරක්ෂා වෙලා තියෙන්නේ. ලෝකයට මැසක් වුණා ආනන්ද මහරහතන් වහන්සේ. ධම්මාරාමෝ ධම්මරතෝ ධම්මං අනුවිචින්තයං ධම්මං අනුස්සරං භික්ඛු සද්ධම්මාන පරිහායති. ධර්මයේ තුල ජීවත් වෙන, ධර්මයටම ඇලී සිටින, ධර්මයේම සිහි කරන ධම්මචින්තා ඇති භික්ෂුව කවදාවත් ධර්මයෙන් පිරිහෙන්නේ. ශරීරය ගැන ලෝභකමින් ශරීරයටම ගරු කර ඉන්න කෙනා ශරීරයේ පිරිහෙනකොට ධර්මයේමුත් පිරිහිලා යනවා. ශරීර සැපයට ගිජු වුණොත් ශ්‍රමණ සැපයක් කොහොම ලබන්නද? ඒ නිසා ධර්මයටමයි ආස කරන්න ඕන. ධර්මයටමයි ඇලී ඉන්න ඕන. ධර්මයේ තුල ජීවත් වෙමින් ධර්මයේ සිහි කරන, ධර්මයේ තුලින්ම ජීවිතය දිහා බලන කෙනා කවදාවත් ධර්මයෙන් නම් පිරිහෙන්නේ නෑ කියලයි අපේ ආනන්ද මහරහතන් වහන්සේ දේශනා කළේ. ඒ ආනන්ද මහරහත් මුනිදුන්ට අපගේ නමස්කාරය වේවා. යෝ චිත්ත කති ධම්මදරෝ සතිමතු ගති ධිතිමතු සුගතස්ස කෝසාරක්කකෝ
පූජනීයෝ බහුසුතෝ තං විතරාගං සුසමාහිතින්ද්‍රියං වන්දාමි පරිනිබ්බුතානන්දත්තේරං අපසුගත් සම්බුදුරජුන්ගේ මහාදම් කඳ රැකගෙන සොඳුරු බණ පද පවසන විස්මිත මතක බල ඇති මනාසිහි ඇති මහානුවණැති සුපූජිත බහුශ්‍රුත වූ ඒ විතරාගී සමාහිත ඉඳුරන් නැති අමා නිවනට වැඩිය අපගේ උතුම් අරහත් අනද මුනිදුට වඳිමි මම සාදරයෙන්. සාදු සාදු සාදු. අපගේ ආනන්ද මහරහතන් වහන්සේ ඇතුළු මේ උතුම් ගෞතම බුදු සසුනේ සැබෑම රහතන් වහන්සේලා සැනසුන අමා මහ නිවනේ අපටත් සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. අප විසින් රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පළමුවෙන් සියලු දෙවිවරුන්ට, සක්දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දිනාවම යෙහින් ආරක්ෂා කරත්වා කියන අදහසින් දෙවියන්ට පින් අනුමෝදනා සිදු කරන්න අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වෙලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද මේ ධර්ම දානය සිද්ධ කරන පින්වතුන්ලා මූලිකව බලාපොරොත්තු වෙන්නේ 50 වෙනි උපන්දිනයේ යෙදුණු පින්වත් W.R. ප්‍රභා ශාන්ති මහත්මියට පින් අනුමෝදන් කිරීම පිණිස. ඉතින් අද ධර්ම දානය සිද්ධ කළ 50 වෙනි උපන්දිනයේ යෙදුණු පින්වත් W.R. ප්‍රභා ශාන්ති මහත්මියට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේ පින් කරගෙන දහමේ හැසිරෙන්න වාසනාව ලැබේවා. ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අපවත් වී වදාළ සියලු මහා සංගරුවනට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. තමන්ගේ නමින් මියගිය දෙමාපියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නම්බර 393 බුද්ධයාය ගල්ලමුණ හිඟුරක් ගොඩ යන ලිපිනේ පදිංචිව සිට මිය පරලෝකීය W.R. පුංචි බණ්ඩා පියාණන්ට, M.R. ඩිංගිරි මහත්තයෝ මෑණියන්ට, කුලවතී ජයසුන්දර සහ අමිතා විජේසුන්දර යන සහෝදරියන් දෙදෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. සමන් බන්දුල මහතාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු නම්බර 233 ගැමුණු මාවත කොටුවේගොඩ රාජගිරියන් ලපිනේ පදිංචිව සිටි පින්වත් ප්‍රේමරත්න පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ප්‍රභා ශාන්ති මහත්මියගේ නමින් එතුමියගේ කුස තුලදීම මිය පරලෝ ගියපු දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. මීට දින කිහිපයකට පෙර වයස අවුරුදු 86 දී මිය පරලෝ ගිය පින්වත් නුරා මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා.
රටදය වෙනුවෙන් දිවිපිදූ සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැම දෙනාගේ නමින් මිය ගියා වූ ඥාතීන්ට පින් අනුමෝදන්ව මියගිය සියලු දෙනාගේ පරලෝ ජීවිතේ සැපෙන් සැපේටම පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සුජීවත්ව සිටින සුපුන් චතුරංග මහතාගේ දෙමාපියන්ට සහ සමන් බන්දුල මහතාගේ මෑණියන් වන 93 ගරායග්ගම අඩිගම යන ලිපිනේ පදිංචි පින්වත් ප්‍රේමාවති පෙරේරා මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා පින්වල ආශිර්වාදයේ සැලසේවා. ප්‍රභාශාන්ති මහත්මියගේ පවුලේ සහෝදර සහෝදරියන්ට නව නිවසක් ඉදි කරමින් සිටින දියණියට බෑනාට චූටි පුතණුවන්ට මේ සියලු පින්පෙත් අනුමෝදන් වෙත්වා. අද ධර්ම දානයටත් ඒ පින්වතුන්ලා එකතු වෙනවා. අශින්කා ජනනී දියණිය සුපුන් චතුරංග බෑනා වයස අවුරුදු 3ක් වයස ඇති විහංස චූටි පුතා ඒ සියලු දෙනා ඉදි කරමින් සිටින නිවසේ කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම ඊතා ඉක්මනින් සාර්ථක කරගන්නට රත්නත්‍රයේ ආශිර්වාදය දෙවියන්ගේ ආශිර්වාදය පිනේ ආශිර්වාදය ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. සුජීවත සිටින අබ්දුල්ලා පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සැලසේවා. අද ධර්ම දානය සිදු කරන සෞදි රියාද්හි සේවයේ නියුතු ඒ පින්වත් ප්‍රභා ශාන්ති මහත්මිය, අශින්කා ජනනී දියණිය, සුපුන් චතුරංග බෑනා, විහංස චූටි පුතා, සමන් බන්දුල පෙරේරා යන මේ හැම දිනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් තිරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් සියලු යහපත අභිවෘද්ධිය සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාටත් පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට නිදුක් නිරෝග සුවයම වේවා, දීර්ඝායුෂ සැලසේවා. සුවසේ පින් කරගන්නටත් සුවසේ ධම්මග දියුණු කරගන්නටත් හැම දෙනාට අවකාශ ලැබෙත්වා. මේ ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරන්න හැම දෙනාට වාසනාව ලැබේවා. ඒ වගේම අද ධර්ම දානය සිද්ධ කරන පින්වතුන්ලාගේ මූලික පුණ්‍ය ප්‍රාර්ථනාවක් ලෙස කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින සියලු දෙනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තිය ලැබේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.